ආයිබෝවන් සුබෝදෑසනක්. සුබෝදෑසනක් අමිල. ඔෂිනි දැන් අපේ රටේ මිනිස්සු ගැන හොඳටම දන්නේ බිත්තර මුදලාලිලාලු. ඒකල බිත්තර මුදලාලිලා බිත්තර දෙදි පිදුරු ටිකක් දාලා දෙන්නේ. කොරෝනා අපිව අතහැරලා ගියා කියලා හිතන්න අපි ඉක්මන් වුණා වැඩි. ඒ වුණාට කොරෝනා අපිව ඉක්මනින් දාලා ගියේ නෑනේ අමිල. ඒ නිසා හරි පැත්තට තියෙන පොඩි පියවරවල් හොඳයි. වැරදි පැත්තට තියෙන යෝධ පියවරවල් ගොඩකට වඩා. අපි යමු පිටු අතරට. අද ජූලි මාසයේ 15 වනදා බදාදා රටේ ලෝකයේ සිද්ධ වුණු බොහෝ දේවල් පිළිබඳ තොරතුරු කියන්නට අපි සූදානම්. ඊට ප්‍රථමයෙන් අපි බලමු අද කොහොමද පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ කියන කාරණය. කන්දකාඩු කොරෝනා පොකුර පැතිරෙයි. දිවයින. කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගන්නවා ජනපති අවධාරණය කරයි දිනමින. President pledges to protect people from COVID-19. Comprehensive plans to control current spike. Daily News. කන්දකාඩු කොවිඩ් පොකුරේ ඊයේ වැඩිම් පිරිස මහනුවරින් 661ක් නිරෝධායනයට අරුණ. පොලිසියේ 3ක් යට කළ ටිපර් රියදුරු අල්ලයි. දිවයින. Health Ministry says we are telling the truth. Daily Mirror. මෙන්න මේ විදිහටයි අද දවසේ ප්‍රධාන පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන. දැන් ඔෂිනි අපේ රටේ කොරෝනා රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් වාර්තා වෙද්දී අපි ගොඩක් බය වුණා. අපේ රටේ කොරෝනා රෝගීන් 50ක් 60ක් වාර්තා වෙද්දී ඒ බය දිගටම තිබුණා. ඊට පස්සේ අපේ රටේ කොරෝනා රෝගීන් 500ක් 600ක් වාර්තා වෙද්දී ටික ටික අපේ බය ඇත්තටම නැති වෙගෙන යන්න ගත්තා. දැන් මේ වෙද්දී අපේ රටේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවා ගොස් තිබෙනවා. ඔව් ඇත්තටම මේ අවස්ථාවේ අපි පළවෙනි රැල්ල මර්ධනය කරන්න අපි උනන්දු වුණා වගේම දෙවනි රැල්ලත් මර්ධනය කරන්න අපි අපේ සමාජයක් විදිහට ජනතාවක් විදිහට අපි උත්සුක වෙන්න ඕනේ. ඇත්තටම ඒ සඳහා සෞඛ්‍ය අනුගමනය කරන්න ඕන නීති රීති. ඔව් ඒ මතක් කිරීමත් එක්ක අපි සූදානම් අද දවසේ කොහොමද පුවත්පත් මේ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ වාර්තා කරේ කියලා අවධානය යොමු කරන්නට අරුණ පුවත්පත වෙතයි අවධානය යොමු කරන්නේ. මේ වෙද්දී අපේ රටේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 2663ක් විදිහට. ඉන් 1988 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. දැන් මේ නව කොරෝනා තත්ත්වයේ වාර්තා වෙන්නේ මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයත් එක්කනේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ නව කොරෝනා පොකුරත් එක්ක සම්බන්ධි පුවත් කිහිපයක් වෙත තමයි දැන් අවධානය යොමු කරන්නේ. මේ වෙද්දී රාජාංගනයේ යාය 1 2 3 4 5 ප්‍රදේශවල සංචරණ කටයුතු මේ වෙද්දී සම්පූර්ණයෙන්ම සීමා කරලා තියෙනවා. ඒ අතරතුර කැකිරාවේ ආසාදිතයෙකු හමුවීමත් එක්ක එහි ප්‍රදේශවල ජනතාව 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට ලක් කරලා තියෙනවා. හෝමාගම කැන්දලන්දේත් පවුල් 8ක් ස්වයං නිරෝධානයට යොමු කරලා තියෙන්නේ. හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල පදිංචි යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට මේ කොරෝනා වෛරසය ආසාදනය වී තියෙනවා කියලා තහවුරු වීමත් එක්ක ඒත් එක්කම මොණරාගල 45 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. තංගල්ලෙනුත් මේ වෙද්දී කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙනවා. ඒත් එක්කම ඒ ආශ්‍රිතයින් 50 දෙනෙකු පමණ මේ වෙද්දී ස්වයං නිරෝධානයට යොමු කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ පොළොන්නරුව පිළිබඳවත් වැඩි වශයෙන් අවධානයට ලක් කරන්නට ඕන. පොළොන්නරුවේ පුද්ගලයන් 156 දෙනෙකුත් මේ වෙද්දී ස්වයං නිරෝධානයට යොමු කරලා තියෙනවා. ඔව් දිවයින පුවත්පතේ ආකාරයෙන්ම වාර්තා කරනවා කන්දකාඩු කොරෝනා පොකුර පැතිරේ. කන්දකාඩු කොරෝනා පොකුරෙන් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව ඊයේ සවස් වන විට 519ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ හේතුවෙන් රටපුරා ප්‍රදේශ රැසක සමීපතමයන් සහ ආශ්‍රිතවයන් රැසක් නිරෝධානයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. දිවයින පුවත්පත තවදුරටත් වාර්තා කරනවා පරිපාලන නිලධාරියෙකුට කොරෝනා රාගම පෞද්ගලික රෝහලක් වසයි. කෝට්ටේ නගර සභාවේ ගිණුම් අංශය වසයි. කලවානේ 11ක් දියතලාවට බැංකුවක් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වසයි. කැකිරාවේ පවුල් 7ක් 25ක් ස්වයං නිරෝධානයට සීදුව රියදුරු පාසලක 4ක් පොලිස් නිලධාරියෙකු ඇතුළු 30ක් නිරෝධානයට පොළොන්නරුවේ 464ක් නිරෝධානයට දැන් අපි කෝට්ටේ මහනගර සභාව ගැන කතා කරද්දී කෝට්ටේ මහනගර සභාවේ ගිණුම් අංශයේ මේ වෙද්දී වසා දමලා තියෙන්නේ. එහි ගිණුම් අංශයේ නිලධාරියෙකුගේ සැමියා දැන් පහුගිය දවසක මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන කටයුතු සඳහා යොමු වෙලා තියෙනවා. ඒත් එක්කම දැන් අකුරැස්සේ 8 දෙනෙකු නිවෙස්වලම ස්වයං නිරෝධානයට යොමු කරලා තියෙනවා. අකුරැස්ස හේනගම ප්‍රදේශයෙන් පසුගිය දා COVID-19 ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනා ගැනීමත් එක්කම ඒත් එක්කම දැන් මේ කතාවක් පැතිරුණා ඊයේ දිනේ පුරාවටම රාගම පෞද්ගලික රෝහලක් වසා දැමීම සම්බන්ධයෙන් දැන් මේ ආකාරයටම රාගම පෞද්ගලික රෝහලක් වසා දමලා තිබෙනවා. ඒකට හේතුව තමයි ඒ රෝහලේ සාමාන්‍ය අධිකාරිවරයාටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බවට මේ වෙද්දී තහවුරු වෙලා තියෙනවා. ඒත් එක්කම රත්නපුර කලවාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 40 දෙනෙකු මේ වෙද්දී ස්වයං නිරෝධානයට යොමු කරලා තියෙනවා සහ තවත් පුද්ගලයන් 12 දෙනෙක් නිරෝධායනය සඳහා දියතලාව මධ්‍යස්ථානයේ සඳහා යොමු කරලා තියෙනවා. ඒත් එක්කම මේ වෙද්දී කන්තලේ යුද හමුදා සමාජිකයෙකුටත් කොරෝනා ආසාදනය වෙලා තියෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. ඒත් එක්ක ඒ ආශ්‍රිතයින් පවුල් 16ක පුද්ගලයන් 56 දෙනෙකු මේ වෙද්දී ස්වයං නිරෝධායනය සඳහා
සඳහා යොමු කරලා තියෙනවා කියලා තමයි අද පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. ඔව් දිවයින පුවත්පත තවදුරටත් වාර්තා කරනවා ටියුෂන් පන්තියක සිසුන් කෘෂිකර්ම කමිටුවකට ගිය 50ක් ස්වයං නිරෝධායනයට මධ්‍යම පළාතේ හමුදා සමාජිකයන් 9කට කොරෝනා ඇසුරු කළ 300ක් ස්වයං නිරෝධායනයට. සිලෝන් ටුඩේ පුවත්පත තවදුරටත් වාර්තා කරනවා official test positive for COVID-19, private hospital in Ragama temporarily closed. A prominent private hospital closed in Ragama railway station was temporarily closed when an official at the hospital was diagnosed with COVID-19. Secretary of the Public Health Inspector Union of Sri Lanka, Mr. Balasurya said yesterday the officials who assumed duties at the hospital earlier this month has visited the Kandakadu Rehabilitation Centre twice last month for the lectures. මේ කන්දකාඩු කොරෝනා පොකුරත් එක්ක මේ වෙද්දි වැඩි වශයෙන් අවධානයට ලක් වෙලා තියෙන්නේ මේ උතුරු මැද පළාතේ රාජාංගනයේ ප්‍රදේශය. මේ මොහොතේ අපිත් එක්ක දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙනවා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත බණ්ඩාර මහත්මයා. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. මේ වෙද්දි උතුරු මැද පළාතේ මේ රාජාංගනයේ ආශ්‍රිත ප්‍රදේශවල නවතම තත්ත්වය කොයි ආකාරයෙන්ද අපිට වාර්තා කරන්න පුළුවන් වෙන්නේ? රාජාංගනයේ දැනට ග්‍රාම නිලධාරී වසම් 11කින් සමන්විත ප්‍රදේශයක තමයි අපේ කටයුතු මේ දක්වා කරලා තියෙන්නේ. ඒදී දැනට රෝගීන් 17ක් අපි හොයාගෙන තියෙනවා. ඊයේ වෙනකොට රාජාංගනයේ ආය 6 ප්‍රදේශයේ එක් රෝගී හොයාගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ මේ රෝගීන් අතරින් එක පුද්ගලයෙක් මාළු වෙනදාම් කරපු පුද්ගලයෙක් නිසා ඒ පුද්ගලයා විවිධ තැන්වලට දීපු බවට අපිට නිරීක්ෂණය වෙනවා. මේ දක්වා අපි PCR පරීක්ෂණ 500කට ආසන්න ප්‍රමාණයක් ඒ ප්‍රදේශ ආශ්‍රිතව පළමු ආශ්‍රිතයන්ගෙන් කරලා තිනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ 100කට ආසන්න ප්‍රමාණයක අපි හඳුනාගත්ත කණ්ඩායම් වල සාම්පල පරීක්ෂා කරලා PCR වාර්තා අරගන්න. මේ මොහොතේ ජනතාවට ලබා දෙන්න තියෙන පණිවිඩය මොකක්ද උතුරු මැද පළාතේ? මම හිතන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම උතුරු මැද පළාත් සභාවෙන් ප්‍රධාන වශයෙන් ආරක්ෂක කටයුතු කරනවා එහාට මෙහාට සංචරණය අවම කිරීම සඳහා. එතකොට ඒකට අවශ්‍ය සහාය ලබා දීමත් ඒ වගේම ජනතාවට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වශයෙන් තියෙන ඉලක්ක ප්‍රජාවට අවශ්‍ය ආහාර විද්‍ය ආහාර ලබා දීම කටයුතු කරනවා. එහෙම තියෙද්දී අපේ ප්‍රශ්නය වළක්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මහජන සෞඛ්‍ය පරිශ්‍රම මහතුරු ඒ ඉලක්ක ප්‍රජාව වෙත ළඟා වෙලා ඔවුන්ගේ ඒ PCR පරීක්ෂණ කිරීම සඳහා යොමු වෙලා අනිවාර්යයෙන්ම නොපැකිලව ඒ ස්ථානවලට සම්බන්ධ වෙලා ඒ පරීක්ෂා කිරීමට සඳහා සහාය ලබා දෙන එක තමයි අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය. ඒ වගේම අභ්‍යන්තර ගම්මානවල විවිධ ගෘහ සංචාරණයන් තියෙනවා. ඒක පුළුවන් තරම් වළක්වා ගන්න ඕනේ. මොකද හේතුව තමන්ගේ නිවසේම සිටීම ඉතාමත් වැදගත් වෙනවා. නැත්නම් තමන්ට ලෙඩේ තිබුණොත් තව කෙනෙකුට ඉතාමත් පහසුවෙන් යන්නේ හැකියාව තියෙනවා. ඒ අපිට කළමනාකරණය කිරීමට අවදානම් ප්‍රශ්නයක් නිසා මම හිතන්නේ තමන්ගේ නිවසේම ඉඳන් ගෝ නිරෝධායනයේ සඳහා සහාය ලබා දෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා සෞඛ්‍ය බලධාරීන් විදිහට. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ඒත් එක්කම අපි සූදානම් ඊයේ නිවුස් ෆස්ට් කොහොමද මේ ප්‍රවෘත්ති වාර්තා කරේ කියන කාරණාව බලන්න. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග උද්ගත වෙති තත්ත්වය විමර්ශනය කිරීම සඳහා අද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. මේ කාලය තුලදී අපිට විවිධ අභියෝග වලට ලක් වුණා. මොකද මේක කවුරුවත් ලෝකේවත් අපේ රටේවත් මීට ඉස්සෙල්ලා මුහුණ දීලා නැති තත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වෙච්ච නිසා බොහෝ වෙලාවට සමහර අයට මේ කරපු දේවල් අභියෝග අමතක වෙලා තියෙන්නේ. අධිපතිවරයා හැටියට හැමදාම මම මගේ මේ කොන්ඩියුට් එක වගේ මේකට හිටියේ රාජ්‍ය බුද්ධ්‍යංශ සේවාවේ ප්‍රධානිය හමුදාපතිවරයාත් එක්කම දිනපතා වගේ මම කතා කරා. අනිල් එක්ක කතා කරලා තියෙනවා සෞඛ්‍ය ඇමතිනිය සමග. මේ හැම අවස්ථාවේදීම රජයක් හැටියට තා වගකීමක් සහිතව මේ කාර්ය කරා. ඒ හින්දා ඒ අවස්ථාවලදී නියම පියවර ගන්නට අපිට හැකි වුණා. අපිට හැකි වුණේ මේක පාලනය කරගන්නට ඒ අපි රජයක් හැටියට මේකට දීපු වැදගත්කමත් ඒ වගේම අවශ්‍ය අවස්ථාවන්දී තීරණ ගැනීමත් ඒකට ඒ වගේම සෑම අංශයක්ම එකට එක්ව කටයුතු කිරීම නිසාත් අපිට පුළුවන් වුණා. මම හිතන්නේ අපේ ලොකුම සක්සස් එක තමයි මෙහෙම තෝරගත්ත ගමන්ම අපි ඒ ආසාදිතයන් හා සමීපව
මේ කොන්ටැක්ට් ට්‍රේසින් එක ඒ සම්බන්ධ වෙච්ච අයව තෝරා ගැනීම පළවෙනි වටය ඊළඟට දෙවෙනි වටය සමහරවිට තුන්වෙනි වටය මේ හැම කෙනෙක්ම අරගෙන කොච්චර කී දෙනෙක් වුණත් ඒවා නිරෝධායන කඳවුරු වල මම හිතන්නේ නිරෝධායන කඳවුරු 70 විතර වෙනකන් අපි ඉහළට ගියා 70ක් එකපාරට නිරෝධායන කඳවුරු කරනවා කියන එක විශාල අභියෝගයක්. ඇඩික්ස්ලාගේ පුනරුත්ථාපන කඳවුරකින් දැන් ප්‍රශ්නයක් නැගිටලා ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒකේ අපි මේ හොට් ස්පොට්ස් ටික හරියට හඳුනගෙන ඒවාට නිසි සැලසුම් ඇතුව කරගෙන යනවා දැනට අපිට ඉතින් ඉස්සෙල්ලා අභියෝග ජයගත්තා වගේ මේකත් අපිට පාලනය කරගන්නට පුළුවන්. අපි රට නෝමලයිස් කරාට හැබැයි ඒ ආයතන දැනගන්නට ඕන මේ හැම දෙයක්ම සාමාන්‍යයෙන් කරන දේවල් එකපාරටම ඔක්කොම කරන්න යන්න නරකයි කියන කාරණේ. එදිනෙදා කරන්නට අවශ්‍ය දේවල් අත්‍යවශ්‍යම දේවල් හැර දැනට මම හිතන්නේ මේකට තාමත්ම වැදගත් දේ තමයි ඒක පාලනය කිරීම සඳහා අපිට 2000ක්ද 3000ක්ද කියන එක නෙවෙයි ඒ අවශ්‍ය හැම දෙනෙක්ම නිරෝධායනය කිරීම අවශ්‍යයි. ඒක කරන්නට ඒ අර තියෙන සෑම possibility එකක්ම හඳුනාගෙන ඒවත් ටෙස්ට් කිරීම ඉතාමත්ම වැදගත්. ආසාදිතයින් හඳුනාගත් රාජාංගනය ඇතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩි කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපතිස් දී තිබෙනවා. ජනාධිපතිතුමා දැන් මේ විදිහට අදහස් පළ කරේ ඊයේ පස්වරුවේ කොරෝනා මර්ධන කාර්යසාධන බලකායත් එක්ක පැවති සාකච්ඡාවකදී දැන් අද පුවත්පතත් මේ පිළිබඳ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙන්නේ කොරෝනා අභියෝගයේ ජය ගන්නවා ජනපති කියයි සුජිත් හේවාජුලිගේ තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. දැන් ජනාධිපතිතුමා මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ කුමන බාධක පැමිණියත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙනවා කියන කාරණය. ඔව් දිවයින පුවත්පතත් ඒ ආකාරයෙන් වාර්තා කරනවා කොරෝනා සමාජය තුළ පැතිරීම අවම කිරීමට පියවර ගන්න. ජනාධිපතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් COVID-19 වෛරසය රෝගීන් හඳුනා ගැනීම සඳහා වූ PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ පැතිර යාම අවම මට්ටමකට තබා ගැනීම පියවර ගන්න ලෙස තමයි ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේ. ඒ පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පතත් වාර්තා කරනවා. President assures public COVID-19 will be successfully overcome. We were the first in the world to set up quarantine centers. President Gotabaya Rajapaksa assured that necessary steps to mitigate the spread of COVID-19 will be implemented and say the close Association of COVID-19 patients in the Kandakadu Rehabilitation Center have been identified and quarantined. ඒ සම්බන්ධයෙන්ම තිනකරන් පුවත්පතත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. මක්කලයි පදුක්කුම් පොදුපෙයි ඔරුපෝදුම් කායවිඩ පොදුලි වෙයි. ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම කිසිවිටකත් අතාරින්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උර්දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙනවා. පාදික්ක පට්ටවර්ගලයි උන්රින්දු තෝඩර් PCR පරිශෝධනයේ ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ දිගටම පවත්වනවා. ඒත් එක්කම දැන් අපි තවත් පුවතක් වෙත අවධානය යොමු කරන්න ඕනේ මේ වෙද්දී කොරෝනාමය තත්ත්වයක් එක්කම ගම්පහ පිළිබඳවත් අවධානයට යක් වෙලා තියෙනවා. අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා කොරෝනා ආසාදිතයෙක් සාක්ෂි දෙන්න ඇවිත් දිසා විනිසුරුත් කාර්ය මණ්ඩල 8ක් නිරෝධායනයට මනුප්‍රිය ගුණසේකර තමයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. ගම්පහ දිසාධිකරණයේ මහාධිකරණයේ తాවකාලිකව වසා දමලා තියෙනවා මේ ආකාරයෙන් මේ කොරෝනා ආසාදිතයෙක් පෞගිය දවසක මේ සාක්ෂි ලබා දීමට පැමිණීමත් එක්කම ඒත් එක්කම ගම්පහ අංක 2 දිසාධිකරණයේ විනිසුරුවරිය එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සහ නීතිඥවරුන් 2 දෙනෙකුත් මේ වෙද්දී ස්වයං නිරෝධායනයට යොමු කරලා තියෙනවා කියලා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරලා තියෙනවා. ඔව්. අමිල අපි යමුද අර රැඳවියාගේ සම්බන්ධ පුවතට? ඔව් අපි යමු ඔෂිනේ. දිවයින පුවත්පත වාර්තා කරනවා කොරෝනා පරීක්ෂාවට රෝහල් ගත කර රැඳවියා 8 වෙනි මහලෙන් පැන දිවි නසා ගනී. මීගම විමල් කීර්ති තමයි පුවත වාර්තා කරන්නේ. කොරෝනා වෛරසය ශරීරගත වී තිබේදයි පරීක්ෂා කිරීම සඳහා මීගමුව මහරෝහලට ඇතුළත් කර සිටි මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු මත්ලෝලියෙකු වෙලා තියෙනවා. රෝහලේ 8 වන මහලේ පිහිටි කොරෝනා වාට්ටුවෙන් බිමට පැන ඊයේ අලුයම සිය දිවි හානි කරගෙන තියෙනවා. ඔව් මේ පොලිසියෙන් මේ විදිහට පොලිසිය මගහැර මේ පලා යෑමට උත්සාහ කිරීමෙත් තමයි මේ ඔහු මේ ආකාරයෙන් 8 වෙනි මහලෙන් බිමට පැනලා මේ විදිහට ජීවිතයෙන් හානි වෙන්නේ. අතරතුරම දැන් යුද හමුදාපතිවරයා සඳහන් කරලා තියෙනවා මේ වෙද්දී ඉස්සරහට දැඩි අවධානමක් තියෙනවා. සමාජයෙන් කොරෝනා රෝගීන් මතුවෙන්න පුළුවන්. ලංකාදීප පුවත්පත් තමයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. දැන් පවතින තත්ත්වයක් එක්ක ඉදිරි දින කිහිපේ මේ සතියේ ඉදිරි දින කිහිපේ ඉතාමත් තීරණාත්මක බව
මේ යුද හමුදාපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඔහු සඳහන් කරන පරිදි අපි අනිවාර්යෙන්ම ඉදිරි දින කිහිපය තුළ සමාජයේ වැඩි වශයෙන් අවධානයෙන් සිටිය යුතුයි. ඒ සෞඛ්‍ය නීති රීති ඒ ආකාරයෙන්ම අනුගමනය කළ යුතුයි. මොකද ඉදිරි දින කිහිපයේදී අපිට හොයාගන්නට පුළුවන් කොයි ප්‍රදේශවලින්ද මේ කොරෝනා ආසාදිතයින් වාර්තා වෙන්නේ කියන කාරණේ. ඒ නිසාම අපි දැඩි වශයෙන් අවධානයෙන් සිටිය යුතු බව තමයි යුද හමුදාපති ශවින්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. කොරෝනා දෙවනි රැල්ල වැළැක්වීමට වහම අහඹු ලෙස PCR පරීක්ෂණ කරන්න කියලා වෛද්‍ය සංගමයත් කියනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. උපාලිද සේරම් තමයි පුවත වාර්තා කරන්නේ. COVID-19 වෛරසය රෝගයේ දෙවනි රැල්ල රට තුළ ඇතිවීම වළක්වා ගැනීමට නම් වහම රට පුරා අහඹු ලෙස පුද්ගලයන් තෝරාගෙන PCR පරීක්ෂණ පවත්වන්න කියලා තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් සඳහන් කරන්නේ. දැන් මේ කන්දකාඩු කොරෝනා පොකුරත් එක්ක උෂ්ණ මධ්‍යම පළාතටත් වැඩි වශයෙන් අවධානයට යොමු වෙනවා. මොකද දැන් මධ්‍යම පළාතේ මේ වෙද්දි කොරෝනා යයි සැකකරන රෝගීන් 9 දෙනෙකු මේ වෙද්දි කොරෝනා ආසාදිත බවට තහවුරු වෙලා තියෙනවා. අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහත්මයා. ආයුබෝවන් සුබ උදෑසනක් වෛද්‍යතුමනි. ආයුබෝවන් සුබ උදෑසනක්. වෛද්‍යතුමනි මේ වෙද්දි මධ්‍යම පළාතේ තත්ත්වය කොහොමද මේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව? මධ්‍යම පළාතේ ඇත්තම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරපු හමුදා නිලධාරීන් 9 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තියෙනවා. දැන් මේ වෙද්දී ඔවුන් ඒ අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා තියෙනවද? ඒ ආශ්‍රිතයින් හඳුනාගෙන තිබෙනවද? තාක්ෂණික දෝෂයක් සමග අපි සූදානම් ඉදිරියේදී නැවතත් මේ මොහොතේ නැවතත් අපිත් සමග රැඳී සිටිනවා වෛද්‍ය අර්ජුන තිලකරත්න මහත්මයා. අර්ජුන මහත්මයා. මධ්‍යම පළාතේ ප්‍රධාන ආසාදිතයන් හඳුනාගන්නවා. ඔවුන් ඇත්තරම මේ ඔහුගේ ජූලි මාසයේ 20 වෙනිදා සිට ජූලි මාසයේ පළවෙනි සතිය දක්වා කාලය තුල මධ්‍යම පළාතට ඇවිල්ලා නිවාඩු ගත කරලා ගිහිල්ලා තියෙනවා. ඇත්තරම ඔවුන් මැදදුම්බර, ගම්පල, උණ්ඩසාලේ, මැණික්හින්න, පළාතුය, බඹරදෙණිය, අසලක වගේ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට ඔවුන්ගේ සියලුම ආශ්‍රිතයන් සහ සමීපතමයන් හඳුනා ගනිමින් ඉන්නවා. පළමු මට්ටමේ සමීපතමයන් අපි හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනට ලක් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ PCR පරීක්ෂණ වලට යොමු කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි පෙළ සහ තුන්වෙනි පෙළ ආශ්‍රිතයන්වත් හඳුනා ගනිමින් ඉන්නවා. විශාල සංඛ්‍යාවක් 300කට අධික සංඛ්‍යාවක් අපි මේ වෙනකොට නිරෝධායනට ලක් කරලා තියෙනවා. යම් පිරිසක් අපි නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරලා තියෙනවා. විශාල පිරිසක් ස්ව නිරෝධායනට ලක් කරලා තියෙනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අපිත් එක්ක සම්බන්ධ වීමත් එක්ක. ඒත් එක්ක දැන් මේ ලෝකෙත් බොහෝ රටවල් වල නැවතත් මේ කොරෝනා වෛරසයේ දෙවන රැල්ල සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙලාවේ කියන්නේ අපි මුළු ලෝකයේ මේ වෙලාවේ කොරෝනා වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව මදි. එය මැඩලීම සඳහා ක්‍රියා කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත් වෙන්නේ නැහැ කියන කාරණේ. අප ඊයේ රාත්‍රී 7 නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මේ පිළිබඳ තොරතුරු වාර්තා කරා. අපි බලමු කොහොමද නිවුස් ෆස්ට් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරේ කියලා. Let me be blunt. මම කෙලින්ම කියන්නම් බොහෝ රටවල් වැරදි දිශාවට ගමන් කර ඇති බව මට පැහැදිලි. වෛරසය මහජන සතුරාගේ අංක 1 රැඳී සිටින නමුත් බොහෝ රජයන් සහ ජනතාවගේ ක්‍රියා තුළ එය තැකීමක් කර ඇති බවක් පිළිඹු වන්නේ නැහැ. වෛරසයේ එකම අරමුණ ආසාදනය වීමට මිනිසුන් සොයා ගැනීම. නායකින් ලබා දෙන මිශ්‍ර පණිවිඩ වලින් මේ වසංගතයට මුහුණ දෙන්න තියෙන වැදගත්ම දේ අතපසු වෙලා තියෙනවා. ඒ තමයි විශ්වාසය. රජයන් ජනතාවට පැහැදිලිව තොරතුරු ලබා දෙන්නේ නැත්නම් ජීවිත බේරා ගැනීමේ අරමුණින් සම්ප්‍රේෂණ වැළැක්වීම සඳහා බලහත්කාරයෙන් සීමා පැනවුවත් මහජනතාව නිසි මාර්ගෝපදේශ පිළිපදින්නේ නැත්නම් ඒ කියන්නේ දෑත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථ භාවය, රෝගී ලක්ෂණ ඇතනම් gedara ඉන්න කියන උපදෙස් අනුගමනය කරන්නේ නැත්නම් මේක ගමන් කරන්නේ එකම එක දිශාවකටයි. තවත් දරුණු වෙනවා. It's going to get worse and worse and worse. COVID-19 ව්‍යාප්ත වීමට පෙර පැවති තත්වයෙන් අනාගතයේ ජීවත් විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
Just today, අද ආහාර ආරක්ෂාව හා පෝෂණය සම්බන්ධයෙන් වූ නවතම වාර්තාව එළි දැක්වුණා. එහි දැක්වෙන්නේ 2019 වර්ෂයේදී පුද්ගලයන් මිලියන 690ක් කුසගින්නේ සිටින බව. COVID-19 තත්ත්වය තක්සේරු කිරීමට අපිට දැනටම හැකියාවක් නැහැ. නමුත් වාර්තාවට අනුව මේ වසර අවසානයේදී තවත් මිලියන 130ක් කුසගින්නේ ඉන්න පුළුවන්. මේකට කෙටි මාර්ග නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේකට ප්‍රතිකාරයක් ලෙස ඖෂධයක් සොයාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ අවස්ථාවේදී සම්ප්‍රේෂණය මැඩ පැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට තියෙන උපක්‍රම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපි තිරසර තත්වයකට අවතීර්ණ වෙන්න ඕන. මොකද වෛරසය නිසා අපේ ජීවිත සම්පූර්ණයෙන්ම අඩාල කිරීම ලොක්ඩවුන් තත්වයන් තවත් ලොක්ඩවුන් තත්වයන්ටම යෑම මගින් සමාජයට දැඩි බලපෑමක් එල්ල කරනවා. මම පැහැදිලිව කියන්නම්. ඉදිරියට එන අනාගතය අපිට කලින් හිටියා වගේ ඉන්න බෑ. නමුත් මේකට මාර්ගෝපදේශයක් තියෙනවා. ඒ තමයි මේක පාලනය කිරීම හා අපේ ජීවිත ඉදිරියට ගෙන යාම. මේකට අපි කරන්න ඕන දේවල් තුනක් තියෙනවා. පළවෙනි දේ සම්ප්‍රේෂණයේ මර්ධනය හා මරණ සංඛ්‍යාව අඩු කිරීමට අවධානය යොමු කිරීම. දෙවැනි කරුණ පුද්ගලයන්ගේ චර්යාව කෙරෙහි අවධානය යොමු කරන සමාජයක් බිහි කිරීම. තුන්වැනි කරුණ ශක්තිමත් රජයේ නායකත්වයක් සහ මැඩ පැවැත්වීමට ගන්නා ක්‍රමවේද පිළිබඳව පැහැදිලිව සහ අඛණ්ඩව ජනතාව දැනුවත් කරන ක්‍රියාවලියක්. එය අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. it's never too late to take decisive action. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වා දෙන පරිදි මුළු ලෝකයේම මේ වෙද්දි වැඩි වශයෙන් අවධානයට යොමු කරන්නට ඕන මේ කොරෝනා මර්ධනය සම්බන්ධයෙන්. මොකද රටක් වශයෙන් එක් රටවල් තනිතනිව ක්‍රියා කිරීමෙන් මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල සාර්ථක කරගන්නට බෑ. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි කියන මතක් කිරීමත් එක්ක අප සූදානම් කෙටි විරාමයකට යොමු වන්න. ඔබ නැවතත් පිටුවතර සමගින්. දැන් අපේ රටේ ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් නේ Tamanගේ අස්වනු මේ රජයට හෝ වෙනත් පාර්ශවවලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගැටලුව වුණාද? ලංකා දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් පුවතක්. වී කිලෝවට රුපියල් 50ක සහතික මිලක් ජයසිරි මුණසිංහ තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. දැන් මෙවර යලකන්නේ වී කිලෝග්‍රෑමයක් රුපියල් 50ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමට රජය තීරණය කරලා තියෙනවා. අපි දන්නවා දැන් පහුගිය වසරවල මේ නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38කට සහ සම්බා වී කිලෝග්‍රෑම් එකක් ගත රුපියල් 41ක මිල ගණන් කොහොමුණත් මේ වසරේදී මේ සියලු වී වර්ග සඳහා රුපියල් 50ක මුදලකට තමයි මිලදී ගැනීමට මේ විදිහේ රජය තීරණය කරලා තියෙන්නේ. දැන් ගොවි ජනතාවගේ වී අස්වනු මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණවත් තරම් කිසිදු බාධාවකින් තොරව නිකුත් කරන්න කියලාත් මේ වෙද්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒත් එක්කම දැන් වී අලෙවි මණ්ඩලය සඳහන් කරන්නේ මෙවර කන්නේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා Taman ඉලක්කයක් සකසාගෙන තිබෙන බව. ඒත් එක්කම ඒ සඳහා රුපියල් බිලියන 10ක මුදලක් අවශ්‍යයි ඇස්තමේන්තු කරලා තියෙනවා කියලත් දිනමින පුවත්පත අද වාර්තා කරලා තියෙනවා. අපි හිතනවා වී ගොවින්ට මේක තාමත් හොඳ පුවතක් බවට පත් වෙයි කියලා. ඔව් අමිල මේ දවස්වල ඔයත් පොඩක් ප්‍රශ්නකින් ඉන්නව නේද මේ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන්? රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න හැමෝටම තියෙනවා මේ දවස්වල. ඉතින් ඒ සඳහා පොඩි සහනයක් තියෙනවා. දිවයින පුවත් මව්බිම පුවත්පත වාර්තා කරනවා නුවන් හෙටිආරච්චි තමයි පුවත වාර්තා කරන්නේ. කල්ලිකුතු රියදුරු බලපත්‍ර සඳහා මාස 6ක සහන කාලයක්. මෙම වසරේ මාර්තු 16 සිට ජුනි 30 දක්වා කාලය තුල කල්ලිකුතු රියදුරු බලපත්‍ර සඳහා මාස 6ක සහන කාලයක් ජූලි 1 වෙනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුල කල්ලිකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 3ක් සහන කාලයක් ලබා දෙන බව තමයි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ. ඒ අතරතුර දැන් අපිට අමතක කරන්න බෑ ඔෂ්නේ දැන් මහමැතිවරණයට තවත් තියෙන දින 24ක් වගේ කාලයක්. ඒත් එක්කම දැන් මේ දිනවල තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සිද්ධ වෙනවා. දැන් අද දිනේදීත් මේ කටයුතු සිද්ධ වෙනවා. අද දිනේදී තැපැල් ඡන්ද විමසීම සඳහා අවස්ථාව හිමිවන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණ කාර්යාල, ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට තමයි. ඒ අනුව දැන් ජූලි 16 17 යන දෙදිනත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේට අවස්ථාව හම්බ වෙනවා. ඒත් එක්කම දැන් මේ දිනවල යම් කිසි හේතුවක් මත තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වන නිලධාරීන් සඳහා ජනතාව සඳහා ජූලි මාස 20 සහ 21 දෙදින Tamanගේ සේවාස්ථානයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් සහ මේ මැතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දිනමින පුවතක් වාර්තා කරනවා. නිවෙස්වල සිට ස්වන් නිරෝධානයට ලක්වන පුද්ගලයන්ට මහමැතිවරණයේ පැවැත්වෙන දින පස්වරු 4 ඉඳන් පස්වරු 5 දක්වා කාලය තුල ඔන්න අදාළ ඡන්ද ස්ථානයේ වෙත ගොස් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙනවා කියලා මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරලා තියෙනවා. ඔව්. ඒ සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් වාර්තා කරපු පොත අපි දැන් බලමු.
අපි ඡන්ද විමසීම අගෝස්තු 5 වෙනිදා පැවැත්වීමට උපරිම උත්සාහ දරමින් ඉන්නවා. දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා, ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට එකඟව කටයුතු කරන්න කියලා. ඒ වගේම ඒ ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කරන ලෙස අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් වෙතින් ඉල්ලා සිටිනවා. ඉතා දැඩි ලෙසම අපට අත්‍යවශ්‍යයි. ඒක නැති වුණොත් අපිට ඡන්දය කරගෙන යන්න අපහසුයි. Home quarantine people come and vote after 4 o'clock between 5. අපි ඉන්න quarantine කරන අය අරගෙන ගියොත් අපි හිතනවා සමහර වෙලාවට කවුරුවත් ඉන්න එකක් නැහැ කියලා. If they are voters, we have to ensure they are franchise voter, site vote. ඒගොල්ලන්ගේ අයිතිය ආරක්ෂා කරන් දෙන්න උපරිම උත්සාහ දරනවා. ගිය මාර්තු අප්‍රේල් මාසයේ දිස්ත්‍රික්ක පිටෙම ලොක්ඩවුන් කරලා තිබා. ඒ වගේ එකක් ආවොත් අපිට පනතේ විධිවිධාන තියෙනවා ස්ටේගට් ඉලෙක්ෂන් එකක් තියන්න. ඒ අතරතුර දැන් අද පුවත්පත් වාර්තා කරනවා මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරපු මේ සෞඛ්‍ය නීති ගැසට් නොකිරීම සම්බන්ධ කාරණය පිළිබඳව ලංකාදීප පුවත්පත මෙන්න මේ විදිහටයි පුවත වාර්තා කරන්නේ. සෞඛ්‍ය නීති ගැසට්ටුව නැතුව ඡන්දය තියන්න අමාරුයි. වන්නි රොමේෂ් මදුශංක තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති උපදෙස් මාලාව නීතියක් බවට පත් නොකර මහමැතිවරණයේ පැවැත්වීම ඉතාමත් අසීරුණු කටයුත්තක් බව තමයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ. නමුත් ඔහු පෙන්වා දෙනවා කොයිම ආකාරයක කොයිම හේතුවක් නිසාවත් මැතිවරණයේ කල් දැමීමට කටයුතු කරන්නේ නැහැ කියන කාරණය යෝෂිනේ. ඔව්. ඊයේ දවසේ අපිට වාර්තා වෙනවා මිල හරි අමානුෂික කතාවක්. ඒ මොකද හක්මන කෝංගලදී මාර්ග බාධකයකදී පොලිසිය 3ක් යටකල ටිපර් රියදුරු අල්ලයි. කොස්සාපල් එතනම මරුට අනෙක් දෙදෙනාටත් බරපතල තුවාල. මාතර අමල් තුෂාර තමයි වාර්තා කරන්න පුවත. හක්මන කෝංගල ප්‍රදේශයේ පෙරේදා රාත්‍රී 11:10 පමණ ටිපර් රථයක් රියදුරු විසින් හක්මන ප්‍රධාන මාර්ගයේදී කෝංගල කන්ද ප්‍රදේශයේදී තමයි මේ අනතුර සිදු වෙන්නේ. ඒ පිළිබඳව පුවත් වාර්තා කරන අමිල සූදානම්. ඔව් දැන් මේ පිළිබඳව අපි ඊට ප්‍රථමයෙන් බලමු ඊ රාත්‍රී 7 නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශක කොමුද මේ පුවත් වාර්තා කරේ කියලා. ඊයේ රාත්‍රී 11ට පමණ හක්මන කිරින්ද නගරේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි එම පොලිස් නිලධාරීන් විසින් හක්මන දෙසට ධාවනය වූ ටිපර් රථයක් නැවැත්වීමට සංඥා කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ටිපර් රථය නොනවත්වා ධාවනය කිරීමේ හේතුවෙන් එම අවස්ථාවේ හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධකයක නිලධාරීන් ඒ ගැන දැනුවත් කර එම නිලධාරීන් ටිපර් රථය ලුහුබැඳ ඇති බවයි. මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරීක්ෂා කරන අවස්ථාවේ ඉහත නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළා. පොලිස් නිලධාරීන් විසින් ටිපර් රථයේ රියදුරු හට අන්තරාදායක ලෙස රියධාවනය කිරීම සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර රියදුරට අවවාද කර මුදා හැර තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුරුව හක්මන දෙසට ධාවනය කර ටිපර් රථය විනාඩි 10කට පමණ පසු මාතර දෙසට නැවත පැමිණ ඉහත මාර්ග බාධකයේ අසල රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් යට කර පලා ගොස් ඇති බවයි. පොලිස් නිලධාරීන් අනතුරට ලක්කොට ටිපර් රථය පලා යන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්. පොලිසිය පැවසුවේ සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් පොලිස් සැරෙන්වරුන් දෙදෙනෙකු තුවාල ලබා මාතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවයි. ඉන් එක් සැරෙන්වරයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. අපි සද්දෙට මෙතෙන්ට ආවා. එනකොට රාලාමිල දෙන්න වැටිලා හිටියේ. ඊට පස්සේ මෙහි වෑන් එකෙන් අපි එක රාලාමි කෙනෙක් කකුල කැඩිච්ච රාලාමි දාගෙන මෙහි කිරින්දේ වාට්ටුව තියෙනවා. වාට්ටුවේ ඇම්බුලන්ස් එකට තමයි අපි ගියේ. ඒකේ ඩ්‍රයිවර් නැහැ. ඊට පස්සේ ඒ වාහනේ මෙහෙම මාතරන් ගියා. පිටාල ඇතුළු කරලා තමයි නැතුනේ. අද සවස මාතර වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා විතානාච්චි මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළා. හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ තිබී අනතුර සිදු කර ටිපර් රථය උසා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. අනතුරින් මේ ගිය හක්මන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 36 හැවිරිදි මාලිත විතාරණ නම් පොලිස් කොස්තාපල්වරයෙක්. දරුවන් දෙදෙනෙකුට සෙනෙහබර පියෙකු වූ මාලිත බලස්මුල්ල මෝදරවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අනතාලේ හොඳ සමාජයකට නම් ඒ තරම් හොඳ නැහැ. කොහොම වුණත් මේ මොහොතේ අපිත් එක්ක දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙනවා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා. සුබෝදෑසනක් නියෝජ්‍ය පොලිස්පතිතුමනි. සුබෝදෑසනක් ඔබට. ඔව් නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ දවස්වල මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක සමාජ මාධ්‍යවල ජනතාව අතර විවිධ කටකතා පැතිරෙනවා මේ වසංගත තත්ත්වය පිළිබඳව. මේ සම්බන්ධයෙන් ජනතාවට ලබා දීමට තියෙන පණිවිඩය මොකක්ද? ඔව් පළවෙනි කාරණේ තමයි දැන් අපි ඔබට මතක ඇති පහුගිය මාර්තු 18 වෙනිදා ප්‍රථම වතාවට ඇඳින් නීතිය ප්‍රකාශකපත් කළා. මේ රට යම් කාලයක් වහලා තිබ්බා ඇඳින් නීතිය දාලා තිබ්බා.
ජනතාව ඒවට උරුදු පුහුණු වුණා. සෞඛ්‍ය සිරිත් පිළිපැද්දා. ඒ නිසා අපිට ඒ රට තුල ප්‍රජාවට සම්ප්‍රේෂණය නොවි මේ රෝගය වළක්ව ගන්න හැකියාවක් ලැබුණා. ඒ ජනතාව ලැබපු ජයග්‍රහණය. දැන් අද වෙනකොට මේ තත්ත්වය යම් ආකාරයකට මේ කන්දකාඩු සිද්ධියත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ජනතාව අතර ඒ අතරම කටකතා පතුරවමින් පවතිනවා. සමහර වෙලාවට සමහර අවස්ථාවල රෝගීන් හැදියට නෙමෙයි. උදාහරණයකට අපි ගත්තොත් යම් කිසි ස්ථානයක රෝගියෙක් හමු වුණොත් ඔහු වටේ ඉන්න කට්ටිය ගෙනියනවා නිරෝධායනයක් නැත්නම් ස්වයං නිරෝධායනය කරනවා. එතකොට යම් කටකතා පතුරවනවා ඒකම මේ සියල්ලටම රෝගිය වැළඳිලා කියලා. සමහරවිට ඔවුන් රෝගිය වැළඳිනවද කියලා පරීක්ෂා කරන්න තමයි නිරෝධායනය කරන්නේ. ඒ වගේම විවිධ ස්ථාන වහලා කියලා, විවිධ ස්ථාන ලොක් කරලා කියලා. ඉතින් මෙවැනි කටකතා පැතිරවීමෙන් ජනතාව වළකින්න ඕනේ. මොකද අපි පහුගිය කාලේ 16 දෙනෙක් අත්අඩංගුවට ගත්තා මේ සම්බන්ධව. නිරෝධායන ක්‍රියාවලියට පටහැනි වෙන කටකතා, ඒ වගේම ජනතාව අතර යම් ආකාරයක කලබලයක්, ඒ වගේම නොසන්සුන්තාවයක් ඇති කරන කටකතා පතුරවනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නීතිමය හැකියාව තියෙනවා. ඒ වගේම අපි මේවා මොනිටර් කරනවා. එහෙම නැත්නම් අධීක්ෂණය කරනවා. ඒ අනුව කටයුතු කරනවා. දැන් දැනටමත් මෙවැනි සිද්ධීන් 3ක් ගැන අධීක්ෂණය කරමින් පවතිනවා. And once again, we'll remind what are the precautions that can be taken to prevent this from the society, as well what are the legal actions that can be taken if you are not obeying these health guidelines? Yes, as usually, now our general public, the people of this country, I mean, they have been adhering with all the health customs since 18th of March 2020. So mainly, the social distancing, at least 1 meter gap should be kept between two individuals. And number 2, washing hands constantly. And number 3, wearing face masks. So these are the basic health customs that we need to practice. Apart from that, the health ministry has published these customs norms in their website. So therefore, these norms and customs are considered as health regulations. So in terms of the provisions of Section 264 of the Sri Lankan Penal Code, if a person is disobeying with the health rules or regulations or quarantine regulations, it is an offence under that particular act. So therefore, they could be arrested and we can file charges against them. And if that particular person is found guilty of the charge, the court can impose 6 months rigorous imprisonment and apart from that, a fine. බොහොම ස්තුතියි නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමනි අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. දැන් ඔශිනි මේ වෙලාවේ සමාජයේ හැමෝටම වගකීමක් තියෙනවා මේ විදිහට අසත්‍ය ප්‍රචාර මේ සමාජය තුල පැතිරවීම වළක්වන්නට සහ අපි මේ මොහොතේ සියලු දෙනා එක්ව කටයුතු කළ යුත්තේ මේ කොරෝනා වසංගත තත්ත්වයේ මෙරටින් තුරන් කිරීමට අපි හැමෝම එක්ව කටයුතු කළ යුතුයි. ඒ මතක් කිරීමත් එක්ක අපි යමු නැවතත් කෙටි විරාමයකට. ඔබ නැවතත් පිටු අතර සමගින් මහමැතිවරණ සටන එන්න දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. දැන් මේ දවස්වල ලොකුම වගකීම තියෙන්නේ ඡන්ද අපේක්ෂකයින්ට නෙවෙයි ඡන්ද දායකයින්ට. මොකද ඡන්ද වේදිකාවෙන් නැහෙන්නේ ඒ තරමටම සිල්ලර කතා. දැන් මේ කතාවල හීන අයින් කරලා දැන් අනිත් අයට අපහාස කරන ඒ කරුණු අයින් කරලා බොරු අයින් කරලා ගත්තම අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ අර ජය වේවා කියන කෑල්ල විතරයි. කොහොමවත් අපි සෝදානම් අද පුවත්පත් කොහොමද මේ අපේක්ෂකයින්ගේ තොරතුරු වාර්තා කරලා තියෙන කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කරන්නට. අපේ කාන්තාවන්ගේ ආර්ථිකය හා සමාජ සුරක්ෂිතතාවය තහවුරු කරනවා. ජනාධිපතිවරණයේදී මම එළිදැක්වූ කාන්තා ප්‍රඥප්තිය අපේ ජයග්‍රහණයෙන් පසු නීතිමය ලේවිලක් කරනවා. මෙහෙම කියන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා. තරුණ පරපුර ඉන්නේ රැකියා සිහිනයක. හැම පක්ෂයකම ඉන්නවා ඒ සිහින මිලදී ගන්න අය. ඇමති ඩලස් අලහප් පෙරුම. වැඩ බැරි ඇමතිවරුන්ගේ දුර අහිමි කළ යුතුයි. ඇමති කාර්ය සාධනය මනින්න දර්ශකයක් ඕනෑ. මැතිවරණ කොමිසමේ සභාපතිගේ අභීත ප්‍රකාශය අගය කරනවා. මෙහෙම කියන්නේ පිවිතුරු හෙළ උරුමේ නායක නීතිඥ උදය ගම්මන්පිල.
මට ඕනි UNP ආණ්ඩුවක්. අනෙක් අයට ඕන සිරිකොත. පාර වැරදුන අය කොහේ යාවිද දන්නේ. මෙහෙම කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ. සත්‍ය විකෘති කොට දක්වන්න උත්සාහ කරලා මාධ්‍ය ජාල හරහා බොරු මවන්න එපා. මෙහෙම කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහත්තයා. මාර්තු අප්‍රේලවල ජල විදුලි බිල් අහෝසි කරන බව කිව්වා. බිලයි පොලියයි විතරක් නෙවෙයි රතු නිවේදනත් ඇවිල්ලා. මටත් ආසයි මහින්ද වගේ දැන් සන්තෝෂද කියලා අහන්න. මෙහෙම කියන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස. අපි එදා අඩු කරපු ණය පොලි අනුපාත පසුගිය ආණ්ඩුව වසරෙන් වසර වැඩි කරා. මෙහෙම කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා. ජනතාව අප වෙනුවෙන් සේවය කරන්නට කොයිතරම් මහන්සි වෙනවද කියලා තමයි අන්තිමේට හිතන්නට වෙන්නේ. ඒත් එක්කම අපි යමු කොහොමද ලෝකේ මේ වෙද්දී ලෝකේ අලුත් තොරතුරු මොනවද කියන කාරණේ දැක බලා ගන්නට. දැන් අද පුවත්පත් කිහිපයක්ම වාර්තා කරන්නේ මේ ලෝක තත්ත්වයත් කොරෝනා වසංගත තත්ත්වය හා සම්බන්ධ කරගනිමින් විශේෂයෙන්ම අරුණ පුවත්පත් වාර්තා කරනවා ලෝකයේ රටවල් රැසක් යලිත් මේ දෙවන් රැල්ලත් එක්ක ලොක්ඩවුන් කරන තත්ත්වයකට පත්ව තියෙනවා කියන කාරණේ. දැන් මේ වෙද්දී කැලිෆෝනියාවේ සියලුම අවන්හල්, මත්පැන්හල්, විනෝදාස්පද ස්ථාන, සත්වෝද්‍යාන, කෞතුකාගාර වසා දැමීමට ආණ්ඩුකාරවරයා පියවරගෙන තිබෙනවා. ඒ වගේම දකුණු ඉන්දියාවේ බැංගලෝරයේ දැනට සතියක් තිස්සේ පූර්ණ නිරෝධානයට යටත් කරලා තියෙනවා. ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේද දින 7කට පුරාවට මේ සීමාවල් වලට යටත් කරලා තියෙනවා. හොංකොංහි සමාජ දුරස්ථ භාවය වැඩි කරලා තියෙනවා. ඒත් එක්කම අප්‍රිකානු කලාපයේ මොරොක්කු, ටැන්ජරින් වගේ නගරවල නැවතත් වසා දමා මේ ලොක්ඩවුන් කරලා තියෙනවා. මැඩගස්කරේත් බොහෝ ප්‍රදේශ මේ වෙද්දී ලොක්ඩවුන් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල මිලියන 6ක ජනතාවට සති 6ක කාලයක් නිවාසවලම රැඳී සිටින ලෙස ඕස්ට්‍රේලියා රජය මේ වෙද්දී දැනුම් දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අද පුවත්පත් වාර්තා කරලා තියෙන මේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන්. ඔව් අමිල අපි සූදානම් ජාත්‍යන්තර පුවත්පතක් වෙතත් යමු වන ඩේලි මිරර් පුවත්පතත් කියනවා කොරෝනා වෛරස් ක්‍රයිසිස් will stop in shopping masks till next year. Warnings that face coverings rules will remain in force until a vaccine is found. බෙහෙතක් හොයාගන්නකම් ෆේස් කවරින්ග්ස් අනිවාර්යෙන්ම දාන්න කියලා තමයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. ඒත් එකම ගාඩියන් පුවත්පතත් වාර්තා කරනවා COVID-19 outbreaks for more likely a big care homes. මෙහෙම දේශීය වගේම විදේශීය පුවත්පතත් වාර්තා කරන්නේ මේ දවස්වල විශේෂයෙන්ම ලෝකයේ උඩුදුවන වසංගත වෛරසය COVID-19 සම්බන්ධයෙන්. ඒ අතරතුර අපි බලමු කොහොමද ක්‍රීඩා තොරතුරු කියලා. අද දවසේ ක්‍රීඩා තොරතුරු කොයි ආකාරයෙන්ද පුවත්පත් වාර්තා කරලා තියෙන කියන කාරණේ දිනමින පුවත්පත් වාර්තා කරනවා. ජාතික කබඩි සංචිත තේරීම් අද නැහැ. 6 වෙනි වරට පැවැත්වීමට නියමිත ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා එක්වන ජාතික කබඩි පිරිමි සහ කාන්තා සංචිතයේ ක්‍රීඩකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණ කටයුතු අද දින පැවැත්වෙන්නේ නැහැ කියලා තමයි ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මේ වෙද්දී පවසලා තියෙන. කොහොමත් මීගමෝ බ්‍රවුන්ස් වෙරළේදී තමයි අද උදෑසන 8 සිට මේ පළමු තේරීම් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්න නියමිතව තිබෙන. කොහොමවත් අද දින මේ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම අමිල මම පොඩි කාරණාවක් අහන්න කැමතියි වගේ. ඔයා දන්නවද මේ වෙද්දී සම්පූර්ණයෙන්ම COVID-19 තුරන් කරලා තියෙන රට මොකද්ද කියලා? හොෂිනෝම කියමු. ඔව් ජෝර්දානය තමයි මේ වෙද්දී සම්පූර්ණයෙන්ම COVID-19 තුරන් කරලා තියෙන රටක් විදිහට පිළිගන්නේ. ජෝර්දානයේ COVID වසංගතයෙන් නිදහස්. ජෝර්දානය තුළ කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් සමත් වී ඇති බව දෙවැනි අබ්දුල්ලා රජු ප්‍රකාශ කළ තියෙනවා. වෛරස් ව්‍යාප්තිය අවම වීමත් සමග රට තුළ පනවා තිබූ නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමටත් එරට රජයේ පියවර අරන් තියෙනවා. කොහොමනත් අපි දන්නවා දැන් පහුගිය දවස්වල සිංගප්පූරුවත් ප්‍රකාශ කළා මේ ආකාරයෙන්ම මේ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කළා කියලා. ඒ ප්‍රකාශය කරලා දින 3ක් 4ක් වගේ යන කාලයක් තුළ ආයෙත් අපි දන්නවා සිංගප්පූරුවෙන් තවත් ආයෙත් කොරෝනා රෝගීන් වාර්තා වුණා. ඒත් එක්කම දැන් අපිට මේ මොහොත වෙද්දී අපිට කියන්නට බෑ සම්පූර්ණයෙන්ම කොරෝනා තුරන් කරා කියලා. මොකද ලෝකේ තවමත් කොරෝනා ඒ ආකාරයෙන්ම තියෙනවා. බොහෝ රටවල් කොරෝනා වලින් දැඩි ලෙස පීඩා විඳින වකවානුවක් තමයි මේ ඔෂිනේ. ඔව්. කරාතේ සහ දැල්පන්දු නිලවරණයේ 28 සහ 29 තීන්දුව වෙයි. දිවයින පුවත්පතේ ක්‍රීඩා පොත තමයි මේ අසල විතාන වාර්තා කරන්නේ. උද්ගත වී ඇති ගෝලීය වසංගතය හෙවත් කොරෝනා වෛරසය හමුවේ තවදුරටත් දේශීය ක්‍රීඩා සංගම් නිලවරණය කල් නොදමමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ පැවැත්වීමට දින තීන්දුව කරලා තියෙනවා කියලා මෙම පුවත්පත වාර්තා කරනවා. ඒ අතරතුර දැන් අද අරුණ පුවත්පත වාර්තා කරනවා මේ දැන් අපි පහුගිය කාලේ පුරාවට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය සම්බන්ධයෙන් කතා කරානේ. අද රේවතේ සිල්වා මේ පුවතක් වාර්තා කරලා තියෙනවා. හැකිතරම් ගාන උස්සන්න ක්‍රිකට් ආයතනයේ සෝනි සමග මේ සතියේත් සාකච්ඡා. ඉදිරි වසර 3ක කාලය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය මේ මාස ඇතුළත සෝනි සමාගම වෙත නිල වශයෙන් හිමි වනු ඇතැයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. කොහොමුණත් මේ විකාශන
විකාශන අයිතිය විකුණා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකාශන වෙළඳපොලේ සියුමසක් ගත කිරීමට සිදුවීම මෙහිදී විශේෂ කරුණක් විදිහට තමයි අරුණ පුවත්පත පෙන්වා දෙන්නේ. එහිදී දැන් කොහොම වුණත් ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹීමට නියමිත කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඔව් මව්බිම පුවත්පත වාර්තා කරනවා ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දුන්නට අපිට කිසි බලපෑමක් නැහැ. පාකිස්තාන ක්‍රිකට් සභාපති තමයි කියන්නේ ආසියානු කුසලානය කල් දැමීමට ගනු ලැබූ තීරණයත් එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට තීරණය කිරීමත් තුළින් සිදු වූ මූල්‍යමය බලපෑම ඉතා අවම බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඒෂාන් මානි මහතා පවසා සිටිනවා. ඒ අතරතුර වශයෙන් අපි යමු කොහොමද අද දවසේ පුවත්පත් මේ කාටුනය සඳහන් කරලා තියෙන්නේ කියලා කියන කාරණයෙන් පිළිබඳව අවධානය යොමු කරන්නට පංකජගේ සරදම් කාටුනේ වෙතයි අපි මුලින්ම අවධානය යොමු කරන්නේ. ජීවන් තොණ්ඩමාන් MSD ආරක්ෂාව අරගෙනලු තාත්තගේ අඩිපාරේ යනවා ඇති. කොහොමනත් ඔය දේශපාලන වේදිකාවට දේශපාලනයට එන කොයි පුතාලාත් අවසානයේ තාත්තලාගේ අඩිපාරේ තමයි යන්නේ. ඒ අතරතුර අපි බලමු කොහොමද හුරේරා කාටුනේ අද වාර්තා කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා අර්ලියගම මන්දිරයේ ඉස්සරහ පිට. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මට ආපහු අරලියගහ මන්දිරයට යන්න ඕනි බං. එතකොට හුරේරා කියනවා මෛත්‍රී මහත්තයා දිගටම පැජට් පාරේ ඉන්නවා කියලා මතක් වෙද්දි හිතට අමාරුද සර් කියලා. කාටත් දැන් හිතට අමාරුකම් ඇති වෙලා තියෙන්නේ මහමැතිවරණයත් එක්ක ඔෂිනි. ඒත් එක්ක අපි බලමු කොහොමද සෙල්ලන්ද කොල්ලෝ කාටුනේ අද වාර්තා කරන්න කියලා. ෆොන්සේකා කියනවා මහචන්දේ කල් දැමීම අනවශ්‍ය කාරණයක් කියලා. ෆොනී දන්නවා කීයටවත් බෑ කියලා. ලෝකේ කැරකෙන එක නතර වෙන්නේ නැහනේ. මේ විදිහටයි සෙල්ලන්ද කොල්ලෝ කාටුනේ අද වාර්තා කරන්නේ ඔෂිනි. ඒත් එක්කම අපි කවි අද පුවත්පත් වාර්තා කරලා තියෙන කවි කීපයක් වෙලත් අවධානය යොමු කරලා අදට පුවත් වැඩසටහන අවසන් කිරීමටයි සූදානම් වෙන්නේ. දිල්රුගේ සීපද කවි පද පෙළ වෙතයි අවධානය යොමු කරන්නේ. සපිරේ ඡන්දයේ කටයුතු එකින් එක තව නැත ලැබී එතනම ඕනෑම එක ගත යුතු වෙයි රටේ මහ ජනතාව රැක කෝමේ සෞඛ්‍ය පිළිබඳ ගැසට් එක විදිහටයි දිල්රුගේ සීපද අද සඳහන් කරලා තියෙන්නේ. ඔව් දිවයින පුවත්පතේ ඕකයි තත්ත්වේ කවිය මෙහිමයි. ඡන්දය කල් දමා ගැනීමට යොමා නැත. සජිත් කොරෝනාවෙන් පෙරළුවා පොත. ඒත් ඊට සුබ ප්‍රතිඵල ලැබී නැත. මැකෝ තර්ඩ් ගියරිය යොදවලා ඇත. හරි අපි අවසන් කිරීමට සූදානම් වෙන්නේ අද පිටු අතර වැඩසටහන. මෙන්න මේ විදිහට විශ්වාස කරන්න හඳ එළිය බිඳුවක්වත් නැති මහා කරුවල රාත්‍රියවල පවා සුදර්සුදේ කඩුපුල් මල් පූතිනවා. ඔව් ජීවිතවලට කෝටියක් ප්‍රශ්න ආවත් හිටි ගමන් හාස්කම් සිද්ධ වෙනවා මිල. ඒ නිසා ප්‍රශ්න වලට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට.